හොඳයි අපි කලින් වීඩියෝ එකේ නැවැත්තුවේ පරිගණක කොහොමද වර්ග කරන්න පුළුවන් කියලා කතා කරලා. ඒ කියන්නේ වර්ග කරන ක්‍රම. එතකොට අපි භාවිතා කරන තාක්ෂණය ප්‍රමාණය මුලින්ම මොනවාද මුලින්ම ප්‍රමාණය ඊට පස්සේ තාක්ෂණය ඊට පස්සේ භාවිතා කරන පරමාර්ථය අනුව කියලා මේ ලියාගත්තා. හරි. අපි දැන් ටියුට් එකේ ටික ටිකත් ඔයගොල්ලෝ පුරවගත්තානේ. හරි. ඊට පස්සේ දැන් අපි පොතට ඇවිල්ලා සම්පූර්ණව මේ ඒ ගැන විස්තරයක් කරමු. හරි. මාතෘකාව ලියාගමු එහෙනම් පොතේ. විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම. හරි. විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම තමයි අපේ මාතෘකාව වෙන්නේ. හරි. හරි. ඒ යටතේ අනුමාත්‍රකාව විශාලත්වය මත කියන්නේ size එක අනුව according to size විශාලත්වය අනුව හරි. විශාලත්වය අනුව පළවෙනි එක ලියන්න. සුපිරි පරිගණක අපි වලට කියන super computer සුපිරි පරිගණක. හරි. හරි. ඒක ඇත්තට ලියමු. නමින්ම ඕගලන්ට තේරෙනවනේ සුපර් කම්පියුටර්ස් එහෙම නැත්නම් සුපිරි පරිගණක කියලා කිව්වම මොනවද කියලා. හරි. ඒකෙන් අපි මෙහෙම ලියමු. ඡේදයක් ඒකේ විස්තරයක් ඡේදයක් විදිහට ලියමු. හරි. ලොව ඇති කියන්නේ ලෝකේ තියෙන ලොව ඇති වේගවත්ම සහ බලවත්ම පරිගණක වර්ගය මෙය වේ. වේගවත්ම සහ බලවත්ම පරිගණක වර්ගය මෙය වේ. හරි. මිලෙන්ද ඉතා අධික වන මෙය භෞතිකවද ඒ කියන්නේ භෞතික ප්‍රමාණය භෞතිකවද අනෙකුත් වර්ගවලට වඩා විශාල වේ. භෞතිකවද අනෙකුත් වර්ගවලට වඩා විශාල වේ. ඒ කියන්නේ මොකද්ද? මේක ගානත් වැඩි ඒ වගේම සයිස් එකත් අනිත් ඒවාට වඩා ලොකුයි කියන එක තමයි කිව්වේ. හරි. විද්‍යාත්මක ඒ ඡේදෙම එකතු කරගන්න. විද්‍යාත්මක ගවේෂණ කටයුතු. හරි. විද්‍යාත්මක ගවේෂණ කටයුතු යුදමය කටයුතු වැනි කාර්යයන් සිදු කිරීම සඳහා මෙම පරිගණක භාවිතා කරයි.
හරි. ඔතන මම ওই විද්‍යාත්මක කටයුතු කිව්ව එකට අදාළ වෙනවා. ඒ කියන්නේ විද්‍යාත්මක ගවේෂණයන් ඊට පස්සේ ওই විවිධ අපි හිතමු පොළව කනින වගේ වලින් සාම්පල් අරගෙන ඒ වගේ ඒගොල්ලෝ එක එක නිගමන කරන වගේ ඒ දේවල් ඊට පස්සේ න්‍යෂ්ටික ප්‍රධාන වශයෙන් කියන්නේ න්‍යෂ්ටික මේ තාක්ෂණයට අදාළ දේවල් ඊට පස්සේ එතනින් ගියාම කාලගුණයට අදාළ දේවල් කාලගුණ අනාවැකි වගේ දේවල් සඳහා ඔය වගේ ඒ ඔක්කොම මම දැම්මේ මේ විද්‍යාත්මක කටයුතු කියන එක යටතේ. ඉතින් ඔයගොල්ලෝ ඕන විද්‍යාත්මක කටයුතු කියන පොඩ්ඩක් පැන්සලෙන් හරි පැත්තෙන් ඉරක් ගහලා ලියා ගන්න අර වගේ දේවලුත්. හරිද? මොනවද? විද්‍යාත්මක ගවේෂණ කටයුතු ගම කැණීම් කටයුතු න්‍යෂ්ටික පර්යේෂණ ඊට පස්සේ අභ්‍යවකාශ පර්යේෂණ ඊට පස්සේ මේ කාලගුණ පර්යේෂණ කාලගුණ අනාවැකි අන්න ඒ වගේ දේවල් මේ ඒ දේවල් වලට අදාළ ගණනයන් කරන්න අපි මේ සුපර් කම්පියුටර් එක අපි නෙමෙයි ඇත්තටම මේ ඒ අදාළ පාර්ශවයන් මේ සුපර් කම්පියුටර් එක භාවිතා කරනවා. හරි. ඒකටම අන්තිම වාක්‍ය ලියාගමු. මෙම පරිගණක වර්ගය සුලභ නොවන අතර මෙම පරිගණක වර්ගය සුලභ නොවන අතර නාසා ආයතනය වැනි ප්‍රධාන පර්යේෂණ ආයතනවලද යුදමය කටයුතු සඳහා තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන රටවල්වලද යුදමය කටයුතු සඳහා තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන රටවල්වලද මෙවැනි පරිගණක දක්නට ඇත. හරි. හරිනේ. එතකොට ඔය හොඳ තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හමුදාවල අදාළ ඒ හමුදාවල තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තොරතුරු තාක්ෂණ අංශයට ඒ වගේ පරිගණක තියෙන්න පුළුවන්. ඒ වගේම NASA වගේ ගත්තම ඒගොල්ලන්ට අපි ගත්තොත් NASA ආයතනය ගත්තොත් ඒගොල්ලෝ අභ්‍යවකාශ ගැන ලොකුවට පරීක්ෂණ කරනවා. පෘථිවියේ තියෙන ප්‍රධානම ආයතනයක තියෙන ඒගොල්ලෝ දත්ත බිලියන ට්‍රිලියන සංඛ්‍යාවල් වලට අදාළ දත්ත සැකසීම් කටයුතු කරනවා. ඉතින් එතකොට ඒ වගේ දෙයක් කරද්දී ඒගොල්ලන්ට මේ සුපර් කම්පියුටර් එක සහාය ගන්න වෙනවා. මොකද ඊට වඩා පල්ලෙහා බලයක් තියෙන පරිගණකයෙන් ගන්නවට වඩා ඒගොල්ලන්ගේ දේ ඉතා ඉක්මනින් මේ සුපිරි පරිගණක භාවිතා කරලා ඒගොල්ලන්ට ඒ අදාළ දේවල් මේ කරගන්න පුළුවන්. අදාළ ගණනයන් ඒ අදාළ දත්ත සැකසීම් කරගන්න පුළුවන්. හරි. එතෙන් ඒ ඇසුරෙන් ඒගොල්ලන්ට ඒ අදාළ තීරණ අදාළ කාලවල වලදී ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් අභ්‍යවකාශ මේ මෙහෙයුමක් කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. ඒකටත් ඩොලර් ට්‍රිලියන ගණනක් මේ වැය කරනවා ඒ අදාළ ආයතන විසින්. ඉතින් එතකොට ඒ මේ මෙහෙයුම් වලින් ලබා ගන්න දත්තත් පොඩි ගාණක් නෙමෙයි. ටෙරා බයිට් බර ගාණක දත්ත ඒගොල්ලන්ට සමහරවල් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දත්ත අදාළ පරිදි සකස් කර ගන්න ඕනේ. ඉතින් ඒක සකස් කරන ලොකු processing power එකක් ලොකු බලයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කාර්යයන් සඳහා ඒගොල්ලෝ මේ සුපර් කම්පියුටර් එක භාවිතා කරනවා. හරි. ඒ වගේම තමයි ඔය යුද්ධමය කටයුතු වලටත් ඒගොල්ලන්ට අදාළ මේ
විවිධ අපි හිතමු මේ මොනවද ඒකට කියන්නේ ඔයගොල්ලෝ මේ මොනවද මේ දවස්වල එහෙම පහුගිය දවස්වල ඒ කියන්නේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන එහෙම ඔයගොල්ලෝ ප්‍රවෘත්ති වල දැක්කනම් ඊශ්‍රායලේ හදලා තියෙනවා අයන් ඩෝම් කියලා මේ ඒකට කියන්නේ අයන් ඩෝම් කියන්නේ යකඩ වහලනේ. එතකොට වෙනත් කොහෙන් හරි රටකින් ඒගොල්ලන්ට මිසයිල් එනවා නම් ඒගොල්ලෝ මේ මිසයිලේ ජන මේ මිනිස්සු ඉන්න තැනකටද නැද්ද වැටෙන්නේ කියලා බලලා ඉන්න තැනකට වැටෙනවා නම් විතරක් ඒගොල්ලෝ මේ මිසයිලේ උඩදී විනාශ කරනවා. බෑ ඉතින් මේ කොහෙදවත් කියලා නැහැ මේකට මේ සුපර් කම්පියුටර්ස් කියන එක භාවිතා කරනවා කියලා. ඉතින් ඔන්න ඔය වගේ සංකීර්ණ යුදමය කටයුතු වලදී මේ වගේ සුපර් කම්පියුටර් එකක් භාවිතා කරන්න පුළුවන්. හරි? මොකද ඒ වගේ ඒ දත්ත ෂෙනිකව ලොකු දත්ත ප්‍රමාණයක් ෂෙනිකව ඒගොල්ලෝ ඒ වෙලාවේදී ගණනය කිරීම කරන්න එපා. උදාහරණයක් විදිහට මේ මිසයිලය මිනිස්සු ගොඩක් ඉන්න තැනකටද වැටෙන්නේ මිනිස්සු නැති තැනකට වැටෙන්නේ කියලා ඒ ෂෙනිකයෙන් ඒගොල්ලෝ තීරණය කරලා ඊට පස්සේ ඒකට ප්‍රහාර එල්ල කරන මිසයිලයක් මේ ඒගොල්ලන්ගෙන් යවනවා. ඉතින් එතකොට මේ මිසයිලත් ගිහලා හරියටම අර මිසයිලේ ගැටෙන්න ඕනේ නැත්නම් ඒ මිසයිලේ පොළොවට එනවනේ. ඉතින් ඔය වගේ දේවල් හරියට ෂෙනිකව තීරණය කරන්නේ අදාළ දත්ත ටික අරගෙන ලොකු සැකසීමක් කරන්න වෙනවා. ලොකු ප්‍රොසෙසින් පවර් එකක් කරන්න වෙනවා. ඉතින් එතකොට මේ වගේ පරිගණකයේ සහාය ඒගොල්ලන්ට ගන්න පුළුවන්. හරි? ඔන්න ඔක තමයි සුපර් කම්පියුටර් එකේ කතන්දරය. ඊට පස්සේ අපි ලියමු ඊළඟ එක මහා පරිගණක ඒකට අපි කිව්වා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් හරි? ඒකේ අර්ථය විස්තරයක් ලියමු. මේවා සුපිරි පරිගණක වලට වඩා මේවා සුපිරි පරිගණක වලට වඩා බලයෙන් සහ මිලෙන් අඩු වේ. හරි? ඊළඟ වාක්‍ය පරිශීලකයන් ඉතා විශාල ප්‍රමාණයක් දහස් ගණනක් වුණත් වෙන්න පුළුවන්. හරි? දහස් ගණනක් වුණත් වෙන්න පුළුවන්. පරිශීලකයන් ඉතා විශාල සංඛ්‍යාවකට එකවර පරිශීලකයන් විශාල ප්‍රමාණයක් එකවර සම්බන්ධ විය හැකි මෙය බැංකු වැනි මූල්‍ය ආයතනවල භාවිත කරයි. හරි? හරි. ඒක මෙහෙමයි. එතකොට මේවා මොනවද? සුපර් කම්පියුටර්ස් වලට වඩා පවර් එකත් අඩුයි ගාණත් අඩුයි. ඒතකොට ඊට පොඩ්ඩක් පල්ලෙහායින් ඉන්නේ. හරිද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි පරිශීලකයන් ඉතා විශාල ගණනකට
මේ පරිගණකය වලට සම්බන්ධ වෙලා ඒ අදාළ දත්ත ආදානය කිරීම ඒවා අවශ්‍ය මේ දත්ත සැකසුනාට පස්සේ ආපස්සට දෙන ප්‍රතිදානය ලබා ගැනීම අන්න ඒ වගේ දේවල් මේක හරහා කරන්න පුළුවන්. හරිද? ඒක නිකන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි මොකද්ද මේ පරිශීලකයන් විශාල ප්‍රමාණයක් කොහොමද මේක කම්පියුටර් එකට සම්බන්ධ වෙන්නේ කියලා. හරිද? හරි. ඒක නිකන් මම ඔයගොල්ලන්ට සරලව මෙහෙම කියන්නම්. මේ මෙතනදී තමයි මේ ජාලකරණය කියන එක එන්නේ. ජාලකරණය කියන එක එන්නේ. හරි. ඔන්න අපි හිතමු ආයතනයක ඔන්න තියෙන ඒගොල්ලන්ගේ මොකද්ද මේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එක. කම්පියුටර් එක. හරි. ඊට පස්සේ ඒක ඒගොල්ලන්ගේ ඔන්න ජාලයකට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. අපි එහෙම හිතමුකෝ. අපි පළවෙනි පාඩමේ පොඩ්ඩක් කියන ගත්තා ජාලකරණ උපාංගයක් විදිහට network switch කියලා එකක්. මම ඔන්න මෙතන ලියන්න switch කියලා. හරිද? ඉතින් මේ මෙතන ස්විච් එක ඊට පස්සේම රවුටර්ස් ඔමම ඉන්න පුළුවන්. අපි 6 වෙනි පාඩමේදී පිළිවෙලට ඉගෙන ගමු. අපි මොකක් හරි මෙතන ස්විච් එකක් හරි මොකක් හරි නෙට්වර්ක් ඔක්කොම ඒ කියන්නේ අනිත් ඩිවයිසස් එකතු කරන්න පුළුවන් ඩිවයිස් එකක් තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මේකට සම්බන්ධ වෙනවා තවත් සාමාන්‍ය පරිශීලක පරිගණක. හරි. ලැප්ටොප් වෙන්න පුළුවන්. ඔය වගේ ඩෙස්ක්ටොප් වෙන්න පුළුවන්. ඔය වගේ අපි හිතමු පරිගණක මේ පරිශීලක පරිගණක ඔය වගේ දහස් ගණනක් විවිධ තැන් වලින් මේ වගේ ජාලය හරහා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජාලය කියන එක තාම ඕගොල්ලන්ට අදහසක් නැත්තම් ලොකුවට හරි ඕගොල්ලෝ ගෙදර ඉන්ටර්නෙට් යන්නේ කොහොමද? ඔන්න තියෙනවා මොකද්ද? ටීවී එකක් නෙමෙයි මේ 4G එක. 4G එක. හරිද? ඕගොල්ලන්ගේ 4G router එක ඔන්න ඔහම තියෙනවා. හරි. ගෙදර තියෙනවා ලැප්ටොප් එකක්. ඔයගොල්ලෝ Wi-Fi වලින් මේකට කනෙක්ට් වෙනවනේ. Wi-Fi වලින් කනෙක්ට් වෙනවා. හරි කේබල් නැහැ. Wi-Fi වලින් කනෙක්ට් වෙනවා. ඔයගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන් එක තියෙනවා නම් ඒක ඔන්න කනෙක්ට් වෙනවා. හරි. මේ 4G එකේ පිටිපස්සේ තියෙනවා ඔයගොල්ලෝ බලන්න කරවලා මෙහෙම LAN local area network කියලා ගහලා පෝට් එකක්. ඒකට කේබල් එකක් ගහන්න පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලෝ දැම්ම එකට පොඩි කුතුහලයක් තියෙනවා මොන පොඩ්ඩක් හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ මොකද්ද මේ LAN port එක මේකට ගහන කේබල් එකට කියනවා අපි RJ45 කියලා මේ ඔයගොල්ලන්ට 6 වෙනි පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. දැන් ආසනම් පොඩ්ඩක් ඕක බලන්න. හරිද? ඔය කේබල් කතන්දරය අපි ගෙදරදී කේබල් ගහ තියන්නේ නැහැ නේ. අපි කනෙක්ට් වෙන්නේ මේ Wi-Fi භාවිතා කරලා කේබල් නැතුව. ඒ කියන්නේ රැහන් රහිතව තමයි අපි මේකට කනෙක්ට් වෙන්නේ. එතකොට මෙන්න මෙතන ඇත්තටම පරිගණක ජාලයක් තමයි මේ හැදිලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව. ඊට පස්සේ මේ 4G එක අපි හිතමු ඩයලොග් 4G එකක් නම් ඒගොල්ලෝ මෙතනින් ඩයලොග් ආයතනයේ තියෙන ටවර් එකට මෙතනින් මේ කනෙක්ට් වෙන 4G තාක්ෂණය හරහා ඊට පස්සේ එතනින් ටවර් එකේ ඉඳන් කේබල් වලින් ඩයලොග් ආයතනයේ ඒගොල්ලන්ගේ අදාළ ඒ දත්ත මොනවද data centers වලට ඒ වගේ එහෙම නැත්නම් එතනින් ගිහිල්ලා ඒගොල්ලෝ ජාලයන්ගේ ජාලය වූ අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. එතකොට ඩයලොග් එකද ඩයලොග් එකයි SLT, Mobitel, Hutch ඔය වගේ ඔක්කොම ලංකාවේ තියෙන ජාල එකිනෙකට සම්බන්ධයි. ඒ වගේම ලංකාවේ තියෙන එකිනෙක ජාල ලංකාවේ පිට තියෙන විවිධ ආයතන වල ජාලත් එක්කත් සම්බන්ධ වෙනවා. ඔන්න ඔහොම තමයි ජාලයන්ගේ ජාලය මේ අන්තර්ජාලය හැදෙනවා කියලා අපි කලින් කතා කරේ. ඉතින් එතකොට මෙන්න මේ මෙතන මේ කේබල් නැතුව හැදිච්ච පරිගණක ජාලය තියෙනවානේ. එතකොට ආයතන වලදී කරන්නේ මොකද්ද? මේක හොඳ වේගයක් ඕනේ. ඉතින් අපිට කේබල් දැම්මම කේබල් නැතිවට වඩා හොඳ වේගයක් ගන්න පුළුවන්. ඇයි වයර්ලස් යනකොට වඩා කේබල් එකක් දිගේ අපි දත් යනකොට මේ ඒක ඉක්මන්. හරිද? ඒ වගේම මෙතන මේ වයර්ලස් වලදී යද්දී අවකාශයෙන් යන්නේ. ඉතින් එතකොට වෙනත් තුන්වෙනි පාර්ශවයකට මේ දත්ත ගන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ආරක්ෂා කරන්න පුළුවන් මේ ක්‍රම තියෙනවා. ඒ වගේම පොදු මාධ්‍යයක් පොදු අවකාශය යන හින්දා වෙන කාට හරි මේ දත්ත ලබා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙතන කේබල් එක යනකොට ඒ ප්‍රශ්නේත් නෑ. මොකද කේබල් එක ඇතුළේනේ යන්නේ. එතකොට එළියෙන් කෙනෙක් බලන් හිටියා කියලා එයාට මේකට භෞතිකව මේ ජාලයට සම්බන්ධ වෙන්නේ නැතුව මුකුත් ඒව කරන්න බෑ. හරි. අපි අපේ ප්‍රධාන මේකට එමුකෝ. අපි ගමු බැංකුව වගේ ලොකු මූල්‍ය ආයතනයක්. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ලොකු සැකසීම් තියෙනවා. ගොඩක් දත්තත් එක්ක සකසන්න වෙනවා. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දන්නවනේ මාසිකව පොලි හැදෙනවා.
හරිද? ඉතින් එතකොට මාසිකව මේ පොලී හැදෙනකොට අපි හිතමු බැංකුවක ඉන්නවා නම් සේවාදායකයෝ මිලියන ගාණක්. ලංකාවේ පැත්තකින් තියන්නකෝ ජාත්‍යන්තර බැංකුවක් වගේ ගත්තොත් ලෝකේ හැමතැනම ඒගොල්ලන්ගේ සේවාදායකයෝ ඉන්න පුළුවන්. ඉතින් එතකොට ගොඩාක් සේවාදායකයෝ ඒගොල්ලන්ට පොලී හැදෙන්න ඕනේ. ඉතින් අපි සරල උදාහරණයක් ගමුකෝ පොලී හැදෙන ඔය කතන්දරයක්. ඉතින් එතකොට ලොකු දත්ත ප්‍රමාණයක් තියෙන සකසන්න. ඉතින් එතකොට මේ වගේ සාමාන්‍ය පරිගණකයක කරන්න බෑ. එතකොට මේ වගේ අපිට හොඳ processing power එකක් තියෙන පරිගණකයකට දෙන්න පුළුවන් ඒ වැඩේ කරන්න කියලා. ඒ අදාළ දත්ත ටික මේව කරන්න කියලා. මේ සකසන්න කියලා. ඉතින් එතකොට ඒ එක දෙයක්. ඉතින් ඒ වගේ මේ බැංකු පද්ධතියට අදාළ යෙදුම් ඇප්ලිකේෂන් එකට අදාළ softwares ටික මේක install කරලා මේ ජාලය හරහා වෙබ් පිටුවකින් හරි මොකක් හරි ක්‍රමවේදයකින් මේ බැංකුවේ ඉන්න සේවකයන්ට පුළුවන් ඒකේ තියෙන ඒ සේවාවන් ලබා ගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ Facebook ගන්න. ඔයගොල්ලෝ browser එක open කරලා Facebook ගෙවුවම පස්සේ Facebook server එකේ තියෙන මේ දත්තනේ ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් ඒ වගේ server එකේ ඒ server එක සමහරවිට මේ mainframe computer එකක් වෙන්න පුළුවන්. ඒකේ තමයි අදාළ සැකසීම් වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ ජාලයක් කරා ඒ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඒ කියන්නේ ඔයගොල්ලෝ Facebook නැත්නම් Google YouTube කියලා අපි බලන්නේ අපේ මැෂින් එකේ වෙන කොහේ හරි කම්පියුටර් එකක තියෙන සේවාවක් තමයි අපි එකෙන් ලබා ගන්න අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා. ඉතින් එතකොට ඒ වගේ සේවා සපයන පරිගණකය මේ mainframe computer එකක් වගේ වෙන්න පුළුවන්. හරි? වෙන්න පුළුවන්. හරිනේ කතන්දරය එතකොට ඔන්න ඔය විදිහට ජාලය හරහා සම්බන්ධ වෙලා ඒ mainframe computer එක අපිට සේවාව ලබා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි එතන කතන්දරේ. මේවා අපි ගොඩක් විස්තරාත්මකව කතා කරනවා පස්සේ. හැබැයි දැන් උනත් දැනගෙන තියෙන එක ඔයගොල්ලන්ට හොඳයි. මොකද එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් මේවා කොහෙන් හරි යම් කිසි දෙයක් ඇහුනොත් මේකට අවධානය එනවා. මේ කතා කරේ මේක ගැන නේද කියලා. ඉතින් එතකොට ඒ වගේම ආසාව තියෙනවා නම් ඉන්ටර්නෙට් එකත් ඔයගොල්ලන්ට තියෙනවා. මම හැමදාම කියන වගේ සර්ච් කරලා බලන්න. හරි. ඕක තමයි මහා පරිගණක. එහෙම නැත්නම් mainframe computers වල කතන්දරේ. ගොඩක් එතකොට මේවා විශාල ප්‍රමාණයේ වෙළඳ ආයතන වල භාවිත වෙනවා කියලාත් අපි කතා කරා. හරි. ඊට පස්සේ මධ්‍ය පරිගණක තුන්වෙනි එක තමයි මධ්‍ය පරිගණක. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියමු මොකද්ද? මිනි කම්පියුටර්ස් කියලා. ඒක තනිකර වැරදි මේ පරිවර්තනය නේද? ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ අපිට. පරිවර්තනය කරලා තියෙන්නේ එහෙමනේ. මිනි කම්පියුටර්ස් මධ්‍ය පරිගණක. හරි ඒක යටතේ ලියමු මහා පරිගණක. ඒ කියන්නේ mainframe computers. හරි. මහා පරිගණක වලට වඩා බලයෙන් සහ මිලෙන් අඩුවේ පළවෙනි කතන්දරේ. මහා පරිගණක වලට වඩා බලයෙන් සහ මිලෙන් අඩුවේ. ඒ වගේම මේක මේ බලයෙන් මිලෙන් වගේම ප්‍රමාණයෙන්ුත් අඩුයි. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. ප්‍රමාණයෙන්ද අඩුයි. ඒකත් ඕනනම් උඩින් පොඩි කොක්කක් දාලා ලියා ගන්න. බලයෙන් මිලෙන් ප්‍රමාණයෙන් තුනෙන්ම අඩුයි. හරි? මෙම පරිගණක පොදු කාර්යයන් සඳහා ද භාවිතා වේ. පොදු කාර්යයන් සඳහා ද භාවිතා වේ. හරි. ඒ කියන්නේ මේකෙන් අර එක වැඩක් කියලා නෑ. සාමාන්‍යයෙන් අපි අර මුලින්ම කතා කරා සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ ඊටාම මොනවද ඒකට කියන්නේ දත්ත ගොඩාක් තියෙන ගොඩාක් සැකසීම් තියෙන ඒ වගේ විශේෂ කාර්යයන් සඳහා තමයි.
හරි නිකන් එක එක වැඩ කරන්න ගන්න නැහැ සුපර් කම්පියුටර්ස් ආයතනයකට උනත් හරිද ඒගොල්ලෝ මොකක් හරි පැහැදිලි අරමුණක් ඇතුව ගන්න එක්ක යුදමය කටයුතු සඳහා නැත්නම් අභ්‍යවකාශ කටයුතු සඳහා වගේ පැහැදිලි අරමුණක් ඇතුව තමයි වගේ එකක් ගන්න. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් උනත් එහෙමයි. හරි? නිකන් ආවට ගියාට ගන්න නැහැ වගේ එකක් ආයතනයකට උනත්. දැන් මේ මධ්‍ය පරිමාණ මේ මධ්‍ය පරිගණක මිනි කම්පියුටර්ස් වලට ආවට පස්සේ ඒ වලට පුළුවන් ඒවා දෙකටම වඩා පොඩිනේ. ඒවා දෙකටම වඩා පොඩි අපි ඊළඟට කතා කරන ශුද්ධ පරිගණකනේ අපි ශුද්ධ පරිගණක තමයි අපි භාවිතා කරන්නේ. ඔය ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ. ඉතින් ඊට වඩා ටිකක් ලොකුයි. ඒකට පොඩ්ඩක් ඕකේ අර ශුද්ධ පරිගණක වල ලක්ෂණක් තියෙනවා. ඉතින් ඒකට පොදු කාර්ය කියන ඕකෙන් අර ගොඩක් කාර්යයන් කරන්න පුළුවන්. හරි? මිලියනුත් අඩුයි. ඉතින් ආයතනයකට ඒ වරගෙන යූසර්ස්ලාට දුන්නේ නැති වුණාට ඒ වලින් අපි ඉස්සරට කතා කරමු. තව පොඩ්ඩක් ඒතකොට ඔයගොල්ලන්ට තේරෙයි. මේකෙන් මේ සේවාදායකයන් විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ විවිධ සේවාවන් ලබා දීම අපි කලින් කතා කරේ. Facebook, YouTube, Google වගේ ඒ වගේ එච්චර ලොකු කැපැසිටි එකක් නම් බැරි වෙයි. නමුත් ආයතනයක මොන හරි වෙබ් පිටු එහෙම තියෙනවා නම් ඒ වගේ එකක් මේක හරහා මේ ඒ ආයතනින් සේවකයන්ට ඒ වගේ ආයතන ඇතුළේ දෙන සේවාවන් නැත්නම් මොකක් හරි ආයතනයේ සිස්ටම්ස් මේ වගේ පරිගණකයක් කරා වැඩ කරවන්න පුළුවන්. අපි ඒක කතා කරමු දැන් ඉස්සරහට. හරි. හරි. ඊට පස්සේ ලියන්න එකට මෙම පරිගණක ජාලවල සේවාව ලබා දෙන සේවාදායක පරිගණක ලෙස බහුලව භාවිතා වේ. හරි. පරිශීලකයන් කිහිප දෙනෙකුටද ඒකටම ඒ ඡේදෙම මේ වාක්‍යයත් එකතු කරගමු. අපි ඡේදයක් විදිහට ලියාගෙන පරිශීලකයන් කිහිප දෙනෙකුටද එකවර පරිශීලකයන් කිහිප දෙනෙකුටද එකවර මෙමගින් සේවාව ලබාගත හැක. හරි. අපි අර මේන් ෆ්‍රේම් එකේදී කතා කරා පරිශීලකයන් ඉතා විශාල සංඛ්‍යාවකට මේන් ෆ්‍රේම් කම්පියුටර් එකකින් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් මේ අවශ්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන්. ඉතින් එච්චර ලොකු ගානකට නෙමෙයි. ඒත් සාමාන්‍ය ගානකට අපිට මේ මිනි කම්පියුටර්ස් නැත්නම් මධ්‍ය පරිගණක භාවිතා කරලා ඒ සේවය ලබා ගන්න පුළුවන්. හරි. කුඩා ඒකටම ඊළඟ වාක්‍ය හරි. කුඩා හා මධ්‍යම පරිමාණ සේවාදායක ලෙස මේවා භාවිත වේ. හරි. ඒ කියන්නේ මේක නිකන් අර මධ්‍ය පරිගණක කියලා අපි මේ කතා කරන්නේ මිනි කම්පියුටර්ස් කියන එක. එතකොට අර මේන් ෆ්‍රේම් සුපර් කම්පියුටර්ස් තරම්ම පවර්ෆුල් නැහැ. හැබැයි යටින් තියෙන මයික්‍රෝ කම්පියුටර්ස් වලට වඩා මේ බලයක් තියෙනවා. ඉතින් එතකොට කුඩා හෝ අර අපි මේන් ෆ්‍රේම් ගත්තොත් ඉතා විශාල පද්ධති එයාට හසුරවන්න පුළුවන්. ඒ ඉතා විශාල දත්ත සංඛ්‍යාවක් එක්ක එයාට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඊට වඩා අඩු ඒවා කුඩා හෝ මධ්‍ය ප්‍රමාණ මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, විද්‍යාත්මක පරීක්ෂණ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අච්චර ලොකු ධාරිතාවකට යන්නේ නැත්නම් ඒගොල්ලන්ට මේ මිනි කම්පියුටර්ස් කියන එක හොඳ විසඳුමක්. හරි. ඒකට ලියමු බැංකු පද්ධති
බැංකු පද්ධති කමා විද්‍යාත්මක යෙදවුම්, ඒ කියන්නේ ඇප්ලිකේෂන්, විද්‍යාත්මක යෙදවුම් ස්ථාපිත කර භාවිතා කිරීම සඳහා, විද්‍යාත්මක යෙදවුම් ස්ථාපනය කර භාවිතා කිරීම සඳහා මේවා භාවිත කෙරේ. හරි. ඔයගොල්ලෝ මේකත් මේ අනිත් දෙක වගේම මේ අපි කතා කරන පරිගණක වර්ගත් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ආස කට්ටිය. හරි. මොකද මේ දැන් මේ මහා පරිගණක කිව්වන් පස්සේ මේක ගොඩාක් ආයතන වල ගොඩක් එක විදි වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙතන උදාහරණ විදිහට දුන්නේ මොනවාද බැංකු වගේ ව්‍යාපාර කටයුතු නැත්නම් විද්‍යාත්මක කටයුතු ඒ වගේ විතරයි. ඉතින් විනෝදාස්වාදයේ සඳහා වුණත් මේ වගේ පරිගණක භාවිතා කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියනවා නම් ඔයගොල්ලෝ ඔය ජාලගත වෙලා පරිගණක ක්‍රීඩා කරන කට්ටිය ඉන්නවනේ. ගෑන් ළමයි ඉන්න ටික කඩුවන පිරිමි ළමයි ඔය PUBG කියයි, ඊට පස්සේ Free Fire කියයි, ඔය වගේ ගොඩාක් ගේම්ස් තියෙන කට්ටිය එකතු වෙලා ගහන තනියම නෙමෙයි අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා කට්ටියත් එක්ක ගහන, කට්ටියත් එක්ක සෙල්ලම් කරන. ඉතින් අන්න එතකොට ඒකේ ඒ අදාළ සැකසීම් වෙන පරිගණකයේ ගොඩක් වෙලාවට මේ මහා පරිගණකයක් මධ්‍ය පරිගණකයක් එහෙම නැත්නම් මිනි කම්පියුටර් එකක් වෙන්න පුළුවන්. හරි. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති ලෝකේ කී දෙනෙක් ඉන්නවද PUBG ගහන, කොච්චර ඉන්නවද Call of Duty ගහන, කොච්චර ඉන්නවද Free Fire ගහන. ඉතින් එතකොට ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා මේකේ සම්බන්ධ වෙද්දි ඒක සමහරවිට මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක්ද දන්නෙත් නැහැ. ඉතින් අපි දන්නේ නැහනේ. එහෙම නැත්නම් මේ මිනි කම්පියුටරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට ආයතනයේ තීරණය කරනවා මේ සේවාදායකට එන සම්බන්ධ වන ප්‍රමාණය අනුව එහා මෙහා යන දත්ත ප්‍රමාණය අනුව කොච්චර ලොකු පරිගණකයක්ද එතනට අවශ්‍ය වෙන්නේ කියලා. ඒක තමයි ඒ අනුව තමයි ඉතින් ඒගොල්ලෝ මහා පරිගණකයක්ද මධ්‍ය පරිගණකයක්ද වගේ කොහොම තෝරගන්න. ඉතින් අපි ඔළුවේ තියාගන්න ඊටාම විශාල නම් ගොඩක් වෙලාවට මේන් ෆ්‍රේම් කම්පියුටරයක් යනවා ලොකු ධාරිතාවක් ඕන නම්. ඉතින් එච්චර ධාරිතාවක් ඕන නැත්නම් අපිට මිනි කම්පියුටරයක් යන්න පුළුවන්. ඉතින් ඉච්චරවත් ඕන නැත්නම් අපිට පල්ලෙහාම තියෙන මොනවද අපේ මයික්‍රෝ කම්පියුටර්ස් අපි පාවිච්චි කරන ඩෙස්ක්ටොප් ලැප්ටොප් වගේ ගෘහස්ත පාවිච්චි කරන ඒවා තියෙනවානේ. අන්න ඒ වගේ පරිගණකයට යන්න පුළුවන්. ඉතින් අර අවශ්‍ය ධාරිතාවයේ එහා මෙහා යන දත්ත ගානත් එක තමයි ඔක තීරණය කරන්නේ. ඔක තමයි ඇත්ත කතන්දරේ. හරි. හරි. ඊට පස්සේ මාතෘකාව ලියන්න. ක්ෂුද්‍ර පරිගණක අපි එකට කියනවා මයික්‍රෝ කම්පියුටර්ස්. මයික්‍රෝ කම්පියුටර්ස්. මේකටම තව නමක් කියනවා personal computers. හරි. මේ දෙක මයික්‍රෝ කම්පියුටර්ස් කියලාත් කියනවා, personal computers කියලාත් කියනවා. ශුද්‍ර පරිගණක කියන එකට ඉංග්‍රීසි වචන දෙකක් තියෙනවා. මයික්‍රෝ කම්පියුටර්ස් කියලා කියන්නේ කෙලින්ම කොහොමද ශුද්‍ර පරිගණක කියන එක තමයි. personal computers කියලා කියන්නේ පුද්ගලික පරිගණක කියන එක. ලියා ගන්න එහෙනම්. හරි. ලියා ගන්න. ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර්ස් කියලාත් කියනවා, personal computers කියලාත් අපි කියනවා. හරි. ඒක හරි ලියමු ඡේදයක්. ඉහත පරිගණක වර්ගවලට වඩා ප්‍රමාණයෙන් බලයෙන් කුඩා මෙන්ම මිලෙන්ද අඩු පරිගණක වර්ගයකි. හරි.
පුද්ගලික භාවිතය සඳහා මෙන්ම පුද්ගලික භාවිතය සඳහා මෙන්ම කුඩා ව්‍යාපාර සඳහාද කුඩා ව්‍යාපාර සඳහාද මේවා භාවිත කරයි. හරි. මෙම පරිගණක සඳහා උදාහරණ මෙම පරිගණක සඳහා උදාහරණ කියලා අපි ලියමු. හරි. ඔයගොල්ලෝ නිකන් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න සුපර් කම්පියුටර්ස් වලට මොනවද තියෙන උදාහරණ කියන්නේ මොන කම්පැනි වලින් මොන නම් යටතේද හදලා තියෙන්නේ මොනවද මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වලට තියෙන උදාහරණ මිනි ඒ වලට තියෙන උදාහරණ ඒවා පොඩ්ඩක් හොයලා බලන්න හොඳේ. හරි. IT වලට අර විභාගෙට එන ඒවම කියලා පාඩම් කරනවට වඩා ඒ වගේ ඇත්තට විවෘතව මේ අවශ්‍ය මේ කරුණු හොයලා ඕගොල්ලෝ දැනුමින් සන්නද්ධ වෙලා ඉන්නකොට එතකොට ඇත්තටම මේ විෂයට ආසාවකුත් වෙනවා. එතකොට අනිත් එක ඉස්සරහට උනත් ඔයගොල්ලන්ට මොන හරි අලුතෙන් දෙයක් කියලා දෙද්දී ඒ දේ සමහරලාට ඔයා දැනටම මේ අන්තර්ජාල ගවේෂණය කරලා ඒ දේ දැනටම සමහරලාට දන්නව වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ලොකු වාසියක් ගන්න පුළුවන්. ඉතින් ඔය කියන දේවල් පොඩ්ඩක් මේ අපිට විෂයට අදාළ දේවල් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඒ වලට අදාළ දත්තත් හොයලා ගත්තොත් මෙහෙමයි. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් සමහරවිට සිංහලුත් ටිකක් තියෙනවා ලංකාවේ කට්ටිය ටිකක් ආටිකල් දාලා. ඉතින් ඉංග්‍රීසියෙන් තියෙන එක ටික හරි මුලින්ම බැරි වෙන්න පුළුවන්. ටික හරි අර මේ භාෂා පරිවර්තකයක් ට්‍රාන්ස්ලේට් එකක් Google Translator වගේ ට්‍රාන්ස්ලේට් එකක් භාවිතා කරලා ඉතින් පොඩ්ඩක් බලන්න. දැන් ඉතින් අර වෙබ් පිටුව පිටින්ම සිංහලට ඔයගලන්ට ඉංග්‍රීසි වෙබ් පිටුවක් තියෙනවා කියලා හිතන්නකෝ. Google Chrome එකේ Google Translator කියන plugin එක දැම්මන් පස්සේ ඒ සම්පූර්ණ පිටුවම ඔයාට සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් එකපාරට. එතකොට ඔයාට පේන්නේ ඉංග්‍රීසි පිටුව නෙමෙයි සිංහල පිටුවක්. ඉතින් එතකොට 100%ක් පරිවර්තනය සත්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට සාමාන්‍යයෙන් කියවලා දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේම මම අර හැමදාම කියනවා වගේ IT වලින් ඉස්සරහට යනකොට A level සිංහලෙන් කරාට කැම්පස් ගියාට පස්සේ ඕගොල්ලන්ට ලියන්න තියෙන ඉංග්‍රීසි වලින් උත්තර ලියන්න තියෙන ඉංග්‍රීසි වලින් පිටු ගණන් වාර්තා අපි කියන ප්‍රොජෙක්ට් ව්‍යාපෘති සමරි මේ රිපෝට් ව්‍යාපෘති වාර්තා අපිට ලියන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්. හරි. ඉතින් එතකොට වචන 2000 3000 4000 වුණත් ව්‍යාපෘති වාර්තා ලියන්න වෙනවා සහ ඒක ගැන බය වෙන්න එපා. ඕගොල්ලෝ ඒ කාලෙදී ඕගොල්ලන්ට ඒක පුළුවන් වෙනවා. හරිද? ඉතින් දැන් ඉඳන්ම ඕගොල්ලෝ පොඩ දැන් මේක සිංහලෙන් අපි කතා කරන ඉතින් එතකොට මේ වෙලාවේ මේ අවුරුදු දෙකමාර ඇතුළත ඔයගොල්ලෝ පොඩ ඉංග්‍රීසියෙනුත් වැඩේ බලාගෙන යන්න පොඩ ඔයගොල්ලෝ පරිණාමණය වෙන්න. හරිද? නැත්තම් ඒ පරිණාමණය වෙන්න ඔයගොල්ලන්ට කැම්පස් එකට ගියාට පස්සේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දිම ඔයගොල්ලන්ට පරිණාමණය වෙන්න. ඒ කියන්නේ සිංහලෙන් ඉඳන් සම්පූර්ණ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුරුදු වෙන්න ඔයගොල්ලන්ට කැම්පස් ගියාට පස්සේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒ කැම්පස් එකේ උගන්වන දේවල් ටිකක් මග ඇරෙන්න සම්භාවිතාවකුත් තියෙනවා. ඇයි ඔයගොල්ලෝ ඉංග්‍රීසිත් ඉගෙන ගන්න ඕනේ කියන දේත් උගන්වන දේත් ඉගෙන ගන්න ඕනේ. හරි? අනිත් එක මේ A level වගේ ගුරුවරු නෑ කියලා දෙන්නේ නෑ. ආවා ගෙන්නුවා ගියා. එතන ඉහාට ඒ ගුරුවරයාට ළමයා ගැන වගකීමකුත් නෑ ලොකුවට. හරිද? ඉතින් ඔයගොල්ලෝ අහලා දිනවා කැම්පස් ගියන් පස්සේ ඔය අයියලා අක්කලා ඉන්නව කුප්පි දානවා කියලා. ඉතින් කියනවා ඉතින් ඒතර සීනියර්ස්ලා කියන ජේෂ්ඨ කට්ටිය ඇවිල්ලා මේ නංගිල මල්ලිට උගන්වන එක තමයි ගොඩක් ඇත්තටම වෙන්නේ. ඉතින් අර ඕගොල්ලෝ මේ දැන් IT ශාස්ත්‍රයෙන් යද්දි අනිවාර්යෙන් ඉංග්‍රීසි ඩිග්‍රී එකක් තමයි හම්බෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් තමයි කරන්න වෙන්නේ. ඉතින් එතකොට මේ කාලය ඇතුළත ඔයගොල්ලෝ යම් කිසි මට්ටමකට A level අංක 1 A level කරගන්න ඕනේ. මොන දේ කරන්න? A level අංක 1 පළමුවත් A level දෙවෙනුවත් A level තෙවනුවත් A level මේ සබ්ජෙක්ට් තුනක් තියෙනවා. හරි? එහෙම කරන ගමන් පොඩ්ඩක්
භාෂාව පැත්තත් හිතන්න හේතුව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ අපිට ඉතින් ඒක ඉංග්‍රීසි ඒකෙන් ගලවන්න බෑ. සිංහල නැති වුණත් IT කරද්දී අපිට ඉංග්‍රීසි ඕන වෙනවා. හරි. ඉතින් ඒ හින්දා ඒකත් ඔළුවේ තියාගන්න පොඩ්ඩක්. මම හැමදාම මතක් කරනවා උනට ඒක ආයෙ මතක් කරනවා. මොකද මිනිස්සු කියන්නේ හැමදේම මතක කරන જાතියන්නේ. ඒ හින්දා ආයෙ මතක් කරනවා. හරි. හරි. උදාහරණ ලියමු අපි මේ ශුද්‍ර පරිගණක වලට. පළවෙනි එක ලියන්න. desktop computers. පළවෙනි එක desktop computers. මේ තමයි අර මේසෙ උඩ තියන්නේ. මෙහෙම එක පෙට්ටියක් තියෙනවා CPU එක කියලා. ඊට පස්සේ monitor එකේ තියෙනවා. ඊට පස්සේ mouse එක. keyboard එක. mouse එක. හරි. ඔහොම තියෙන කෑල්ල. ඒකට තමයි අපි කියන්නේ desktop computer එක කියලා. ඊට පස්සේ laptop computers. laptop computers කියන්නේ lap එක කියන්නේ උකුලනේ. ඉතින් lap එක උඩ මේ desk එක කියන්නේ desk එක උඩ desktop. laptop කියන්නේ laptop මේ උකුල උඩ තියාගන්න පුළුවන් විදිහට හදාපු පරිගණක. ඔයාලා දැකලා තියෙන laptop එකක් කියන්න දෙයක් නැහැ. මෙහෙම තියෙන නවන්න පුළුවන් විදිහට. එතකොට ඒකේ CPU එක තියෙන්නේ මෙතන keyboard එකට යටින්. mouse එකයි keyboard එකයි මෙතන තියෙනවා. monitor එක මෙතන තියෙනවා. speakers මෙතන තියෙනවා. එතකොට අර ලොකුවට තියෙන ඔක්කොම මේක ඇතුලේ පැක් කරලා දාලා තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ desktop එකට වඩා laptop එකක් ටිකක් ගණන්. හේතුව අර ඔක්කොම පැක් කරන ටිකක් විතර තාක්ෂණය සඳහා ටිකක් වියදමක් තියෙනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ laptop එකයි desktop එකයි අරගෙන බැලුවොත් මේ desktop එක laptop එකට වඩා ටිකක් බල සම්පන්නයි. හරිද? හේතුව දැන් desktop එකට එන සකසනයක් laptop එකට දාන්නේ නැහැ සාමාන්‍ය නිෂ්පාදකයා. ඊට වඩා ටිකක් බලය අඩු කරලා තමයි ඒ සකසනේ දාන්නේ. හේතුව laptop එක ළමයි මේ ඉඩත් ඉතුරු කරගන්න ඕන. ඒ වගේ මේ පොඩි ඉඩේ මේ laptop එක සිසිල්ව තියාගන්නත් ඕනේ. ඉතින් අර cooling system එකටත් ඒගොල්ලෝ ඒ cooling system එක ගැන හිතන්න ඕන, ඉඩ ගැන හිතන්න ඕනේ, බර ගැන හිතන්න ඕන. ඊට පස්සේ බැටරි එක ගැන හිතන්න ඕන. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා laptop එකක් නිර්මාණය කරද්දී ඒ නිෂ්පාදකයට හිතන්න. ඉතින් මේ වගේ දේවල් වලදී ඒගොල්ලෝ පොඩ්ඩක් බලය අඩු කරනවා. බලය අඩු කරාන් පස්සේ බැටරි ටිකක් වැඩිපුර තියාගන්න පුළුවන්. අඩුවෙන් රත් වෙන්නේ. හරි? බර අඩු වෙනවා. හරි? අර ලොකු ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් මේ CPU එක ඇතුලේ තියෙන processor එක ටිකක් ලොකුයි. laptop එක ඇතුලේ තියෙන එක සමහරවිට ටිකක් පොඩි වෙන්න පුළුවන්. හැබැයි laptop වලත් එනවා ඊටා මිල අධික laptop එනවා. ඒවා බරත් වැඩි, බලයත් වැඩි, මිලත් වැඩි. ඒ වගේ වලදී අර බලය වැඩි හින්දා ගොඩක් වෙලාවට මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන desktop එකකම ඇතුළේ තියෙන දේවල් පොඩි කරලා මේ ඒ කියන්නේ ඒවම මේකේ හයි කරලා තියෙන්න පුළුවන්. ඉතින් අර එතකොට මේ ඒක මිලයි බලයයි බරයි ඔක්කොම වැඩි වෙනවා. ඉතින් හරි. සාමාන්‍යයෙන් ඔය බර අඩුවෙන් ගන්න තියෙන ඒ වගේ laptop එකක් ගත්තොත් අර desktop එකට වඩා සාපේක්ෂව මේ බලය අඩුයි. අරක තමයි හේතුව. ඒගොල්ලෝ නිෂ්පාදකයා විසින් බර ගැන හිතන්න ඕනේ, රත් වෙන්නේ නැති එක ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ බැටරි ලයිෆ් එක ගැන හිතන්න ඕනේ. ඉක්මනට බැටරි බහින්න බෑනේ. බැටරියෙන් පැය 3-4ක් වැඩ කරගන්න ඕනේ. ඉතින් එතකොට පරිගණකේ බලය අඩු කරලා තමයි ඒව කරන්නේ. හරි? ඔයගොල්ලෝ දන්නවනේ ලොකු වාහනයකට හොඳට හයියෙන් යන්න පුළුවන් වාහනයක තෙල් පිච්චෙනවා. ඒවට එහෙම නැති ඔය සැහැල්ලු එච්චර ලොකු බලයක් නැති වාහනයක අඩු තෙල් ප්‍රමාණයෙන් වැඩි දුරක් දුවන්න පුළුවන්. අන්න ඒ සංකල්පයෙන් වගේ තමයි මෙතනත් තියෙන්නේ. ඊට පස්සේ laptop computers තියෙනවා. ඊට පස්සේ notebook කියලා જાතියක් තියෙනවා. හරි? ඊට පස්සේ tablet computers කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ phablet computers කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ smart phones තියෙනවා. හරි? ඔය ටික ලියා ගන්නකො. phablet කියද්දි මේ ph phablet. හරි? එතකොට මේ ටැබ්ලට් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ටැබ් එක කියලා කියන්නේ ෆෝන් එක වගේම ෆෝන් එකට වඩා ගොඩක් ලොකු එකකට තමයි අපි ටැබ්ලට් කියලා කියන්නේ. ඊට පස්සේ මේ ස්මාර්ට් ෆෝන් කියලා කියන්නේ ඇත්තටම අපේ අතේ තියාගන්න පුළුවන් පොඩි ප්‍රමාණයේ ෆෝන්ස්. මේ ෆැබ්ලට් කියලා කියන්නේ ස්මාර්ට් ෆෝන් වලට වඩා ලොකු ටැබ් වලට වඩා පොඩි ෆෝන්ස්. හරි? උදාහරණයක් විදිහට ඇත්තටම ඔකට එන්නේ ඔය ලොකු
ස්මාර්ට්ෆෝන්ස් තියෙනවානේ අඟල් 6න් වගේ උඩ වුණත් ඒකට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Galaxy Note කියලා සීරීස් එකක් කියන්නේ Galaxy ලගේ S සීරීස් එක Samsung Galaxy S සීරීස් එක තමයි ඒගොල්ලන්ගේ හොඳම ෆෝන්ස් එන සීරීස් එක. ඊට අමතරව Note සීරීස් එකක් කියලා එනවා. ඒක ප්‍රමාණයෙන් ලොකුයි ඒ ෆෝන් එක. අන්න ඒක ෆැබ්ලට් එකක් විදිහට ගන්න පුළුවන්. ඔය Apple සමාගමෙත් ඔය ප්ලස් කියලා වගේ නේවල මට මතකයි ලොකු එක තමයි ප්ලස් කියන්නේ. ඉතින් අර ඒ වගේ ප්‍රමාණයෙන් ලොකු නම් ඒක අපි කියනවා ෆැබ්ලට් එකක් කියලා. හරි. ස්මාර්ට්ෆෝන්, ෆැබ්ලට්, ටැබ්ලට් ඔහොම තමයි යන්නේ. හරිනේ. එතකොට මේ නෝට්බුක් කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. මම නිකන් සරලව කියන්න පොඩ ලැප්ටොප් එකට වඩා පොඩ්ඩක් සයිස් එකෙන් පොඩ්ඩක් පොඩි කරලා තව ටිකක් එහා මෙහා අරන් යන පහසු කරලා අන්න ඒ වගේ එකක් තමයි මේ නෝට්බුක් කියලා කියන්නේ. හරි. පොඩ්ඩක් ඝනකම අඩු කරලා. හරි. ඔන්න එහෙනම් අපි කතා කරා මොකද්ද? විශාලත්වය අණුව. අපි ඊට පස්සේ බලමු භාවිතා කරන තාක්ෂණය අණුව. භාවිතා කරන තාක්ෂණය අණුව. මාතෘකාව ලියා ගන්න භාවිතා කරන තාක්ෂණය අණුව. හොඳයි. ඊළඟට තියෙන්නේ අපිට භාවිතා කරන තාක්ෂණය අණුව කොහොමද පරිගණක වර්ගීකරණය කරන්න කියලා. හරි. ඒකේ පළවෙනි තාක්ෂණය අණු මාතෘකාව ලියා ගන්න. ඒ කියන්නේ ඔන්න මුලින්ම ලියා ගන්නකො භාවිතා කරන තාක්ෂණය අණුව පරිගණක වර්ගීකරණය. හරි. භාවිතා කරන තාක්ෂණය අණුව පරිගණක වර්ගීකරණය. අපි කලින් කතා කරේ ප්‍රමාණයේ අණුව පරිගණක වර්ගීකරණය තමයි කලින් කතා කරේ. දැන් තාක්ෂණය අණුව කොහොමද පරිගණක වර්ගීකරණය කරන්න කියලා තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඒකේ අර්ථය පළවෙනි එක තමයි ප්‍රතිසම පරිගණක. ප්‍රතිසම පරිගණක අපි ඒවලට කියනවා ඇනලොග් කම්පියුටර්ස් කියලා. ප්‍රතිසම පරිගණක ඉංග්‍රීසියෙන් කියනවා ඇනලොග් කම්පියුටර්ස්. ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්ස් ලියා ගන්න. ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්ස්. හරි. ඒකට මෙහෙම පොඩි විස්තරයක් ලියමු. ප්‍රතිසම දත්ත සැකසීමට භාවිතා කරන පරිගණක. ප්‍රතිසම දත්ත සැකසීමට භාවිතා කරන පරිගණක මෙලෙස හැඳින්වේ. ප්‍රතිසම දත්ත සැකසීමට භාවිතා කරන පරිගණක මෙලෙස හැඳින්වේ. හරි. ප්‍රතිසම දත්ත යනු කමාද දා ලියා ගන්න. වේගය උෂ්ණත්වය පීඩනය වැනි ප්‍රතිසම දත්ත යනු වේගය මොනවාද උෂ්ණත්වය පීඩනය වැනි අඛණ්ඩ අගයන් පදනම් කරගත් දත්ත වේ. අඛණ්ඩ අගයන් පදනම් කරගත් දත්ත වේ.
හරි. කාලගුණ මිනුම් යන්ත්‍ර කමද දා ලියන්න. කාලගුණ මිනුම් යන්ත්‍ර, කාලගුණ මිනුම් යන්ත්‍ර, වේග මාපක, වේග මාපක, කාලගුණ මිනුම් යන්ත්‍ර, වේග මාපක, වැනි දෑ උදාහරණ වේ. වැනි දෑ උදාහරණ වේ. හරි. අපි ඩිජිටල් එකත් කතා කරලම ආයේ මේ දෙක ගැන පොඩි මේ බලමු මොනවද මේ කියන්නේ කියලා. හරි. ඊට පස්සේ ලියන්න ඕන ප්‍රතිසම පරිගණක හරි ඇනලොග් කම්පියුටර්ස් කියන එක හරි ලියලා ඉවරයි. ඊට පස්සේ ලියන්න ඩිජිටල් සංඛ්‍යාංක පරිගණක. සංඛ්‍යාංක පරිගණක අපේ වලට කියනවා digital computers. සංඛ්‍යාංක පරිගණක. සංඛ්‍යාංක පරිගණක digital computers. හරි. ඒක ලියමු. ද්විමය තත්ත්ව වරහණ තුල ලියන බිඳුව 1. ද්විමය තත්ත්ව වරහණ තුල බිඳුව 1. ද්විමය තත්ත්ව වරහණ තුල බිඳුව 1. වරහණ වහලා බිඳුව 1 කියන්නේ 0.1. ඩිජිටල් කිව්වහම බිඳුවත් එකිනුත් විතරනේ ඔක්කොම ඩිජිටල් උපකරණ වැඩ කරන්නේ. අන්න ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ද්විමය තත්ත්ව පදනම් කරගෙන ද්විමය තත්ත්ව පදනම් කරගෙන අංකිත සංඥා මගින් ක්‍රියාත්මක වන පරිගණක මෙලෙස හැඳින්වේ. හරි. මේවායේ කාර්යක්ෂමතාවය ඉහළ වන අතර නෑ ඒක එපා. එහෙම ලියන්න ඕනේ නෑ. පුද්ගල භාවිතය සඳහා යොදා ගන්නා පුද්ගල භාවිතය සඳහා යොදා ගන්නා පුද්ගල භාවිතය සඳහා යොදා ගන්නා පරිගණක මේවාට උදාහරණ වේ. පුද්ගල භාවිතය සඳහා යොදා ගන්නා පරිගණක මේවාට උදාහරණ වේ. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එකත් ලියන්නකෝ. ඊළඟ එක තමයි අනේ කමන්නේ අපි මේ දෙක පොඩ්ඩක් කතා කරලිමු. හරි. ඩිජිටල් කියලා කියන්නේ මොකද්ද? 0යි 1යි අවස්ථා දෙකයි තියෙන්නේ. හරිද? 0 තියෙනවා 1 තියෙනවා. ඒ වගේ අවස්ථා දෙකක් විතරයි මේ ඩිජිටල් කතන්දරේදී තියෙන්නේ. හරි? එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මේ වගේ. ඔන්න 0 ඔන්න 1. ඔන්න 0 ඔන්න 1. ඔන්න ඔහම. හරි? එතකොට එක්ක මෙතන නැත්තම් මෙතන අර ඔව් නෑ කියන කතන්දරේ තමයි. ඇනලොග් වුණාම මොකද ළමයි වෙන්නේ? ඇනලොග් වුණාම මෙහෙම තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන 0 ගත්තොත් මෙතන 1 ගත්තොත් මේ අගයන් ඒ අතරතුර අගයන් ඕන තරම් තියෙනවා. 0 1 විතරක් නෙමෙයි 2 3 4 කොහොම අනන්තය දක්වා යන්න පුළුවන්. අගයන් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අර එක ළඟ අගයන් ඕන තරම් තියෙනවා. හරි? ඒකට අපි කියනවා අඛණ්ඩ අගයන් පදනම් කරගෙන තියෙන ඒවා තමයි මේ ඇනලොග් කියලා කියන්නේ. හරිද? එතකොට 0 1 නෙමෙයි 0 1 2 3 4 වෙන්න පුළුවන්. ඊට පස්සේ 0
0.1.2.3.4.5.6.9 ඔහොම ඒ වගේ වෙන්න පුළුවන්. නැත්නම් තවත් ඔහොම කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් 0.1 කිව්වොත් එහෙම කට්ට පැන පැනනේ මේ කියන්නේ. දැන් 0.1 කොහොමනේ. දැන් මේකේම කට්ට පැනිල්ලක් නැහැ. මේ අතරමැද තියෙන සියලුම අවස්ථා ටික ඇනලොග් වලදී නියෝජනය වෙනවා. ඕක තමයි ඇනලොග් ඩිජිටල් කිව්වම සාමාන්‍ය කතන්දරේ තියෙන. ඩිජිටල් කිව්වම අවස්ථා දෙකයි. ඇනලොග් කිව්වම අවස්ථා අනන්තයක් තියෙනවා. හරි ඕන තරමක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් වේගය, උෂ්ණත්වය වගේ දෙයක් ගත්තොත් මේ ඒ වලේ අගයන් අර මේ අඛණ්ඩ අගයන් තියෙනවනේ. පොඩ යන අඛණ්ඩ අගයන් තියෙනවා. ඉතින් එතකොට අන්න ඒ වගේවත් එක්ක වැඩ කරද්දී අපිට මේ ඇනලොග් තාක්ෂණයනුත් පරිගණක තමයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් මේවා විද්‍යාත්මක පරීක්ෂණ, අභ්‍යවකාශ පරීක්ෂණ ඒ වගේ අඛණ්ඩ අගයන් තියෙන ඕනම තැනකදී අඛණ්ඩ අගයන් එක ගනුදෙනු කරන්න නම් ඒවත් එක්ක ගනුදෙනු කරන්න හැකියාවක් තියෙන්න එපා. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලදී අපිට මේ ඇනලොග් පරිගණක භාවිතා කරන්න වෙනවා. දැන් ඩිජිටල් පරිගණක ගත්තොත් එක්ක අපේ පුද්ගල පරිගණක වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය බැංකු හරි මොන හරි ඒ වගේ මේ මූල්‍ය ආයතනයක වගේ තියෙන මේ පරිගණකයක් ගත්තොත් ඒකේ තියෙන සිස්ටම්ස් වලට 0.1 කියන අගයන් වලින් මේ වැඩ කරන්න පුළුවන්. හරි. ඉතින් අපි දන්නවනේ දැන් අපිත් මේ අපේ ගෙදර තියෙන පරිගණක වලින් ගණන් හදන ඒවාද චිත්‍ර අඳින ඒවා ඔක්කොම කරනවානේ. ඒවා පරිගණක ඇතුළේ ලස්සනට එක බිඳුවෙන් ඔක්කොම මේ හදාගෙන යනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ සාමාන්‍ය වැඩවලදී මේ වගේ ඩිජිටල් පරිගණක භාවිතා කරන්න පුළුවන් අතර විශේෂ කාර්යයන් සඳහා විශේෂ අවස්ථාවන් වලදී අර වගේ ඇනලොග් කම්පියුටර්ස් උත් භාවිතා කරන්න වෙනවා. හරි. අර අඛණ්ඩ අගයන් තියෙන වෙලාවන් වලදී. ඔන්න ඔක තමයි මේ තාක්ෂණය අනුව පළවෙනි දෙක. ඊට පස්සේ තුන්වෙනි එක ලියාගමු. මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුම් පරිගණක. මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුම් පරිගණක. මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුම් පරිගණක. ඉංග්‍රීසියෙන් කියනවා hybrid computers. මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුම් පරිගණක. ඉංග්‍රීසියෙන් කියනවා hybrid computers කියලා. හරි. තුන්වෙනි කොටස ලියා ගන්නකො. හරි. ඒක ලියමු. ප්‍රතිසම මෙන්ම සංඛ්‍යාංක ප්‍රතිසම මෙන්ම සංඛ්‍යාංක යන පරිගණක දෙවර්ගයෙහිම සම්මිශ්‍රණයක් ලෙස මේවා හැඳින්විය හැක. සම්මිශ්‍රණයක් ලෙස මේවා හැඳින්විය හැක. හරි. හෘදේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට භාවිත කරන ECG යන්ත්‍රය මෙයට උදාහරණයකි. හරි. ඒකටම ලියා ගන්න. ප්‍රතිසම සංඥාවක් වන හෘදේ ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමින් එය සංඛ්‍යාංක සංඥාවක් ලෙස ඩිජිටල් සිග්නල් එකක්. හරි. සංඛ්‍යාංක සංඥාවක් ලෙස
පරිවර්තනය කර එම සංඥා මුද්‍රණය කිරීම මෙම යන්ත්‍රය මගින් සිදු කරයි. හරි. ඔන්න තාක්ෂණය අනුව පරිගණක භාවිතා වෙන්වන කොටස් තුන අපිට පරිගණක භාවිතා වන තාක්ෂණය අනුව කොහොමද පරිගණක වෙන් කරන්න කියලා තමයි දැන් ඉගෙන ගත්තේ. මොනවාද? ඇනලොග්, ඩිජිටල්, හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් ප්‍රතිසම, සංඛ්‍යාංක සහ දෙමුහුන්. හරිද? ඊට පස්සේ අපි ඊළඟ බෙදීම පිළිබඳ ඊළඟ අනුමාත්‍රකාව භාවිතා කරන පරමාර්ථය අනුව පරිගණක වර්ගීකරණය. භාවිතා වන පරමාර්ථය අනුව පරිගණක වර්ගීකරණය. පර්පස් එක අනුව කොහොමද පරිගණක වර්ගීකරණය වෙන්නේ කියලා. හරි. මාතෘකාව ලියාගත්තට පස්සේ භාවිතා කරන පරමාර්ථය අනුව පරිගණක වර්ගීකරණය. හරිනේ? ඒකේ අර්ථය පළවෙනි අරමුණ තමයි විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. ලියා ගන්න. විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. ඊට පස්සේ ඒක ඉස්සරහින් හරි පල්ලෙහින් හරි ඒක ගැන විස්තර කරමු. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. හරි? විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. හරි, ඒක ලියමු. විශේෂිත ගැටලුවක් හෝ කාර්යයක් සඳහා විශේෂිත ගැටලුවක් හෝ කාර්යයක් සඳහා භාවිත වන පරිගණක මෙලෙස හැඳින්වේ. උදාහරණ ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිත කරන පරිගණක. ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිත කරන පරිගණක. හරි, ඒක තමයි උදාහරණය. මොනවද? විශේෂ කාර්ය සඳහා භාවිත කරන පරිගණක කියලා. ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් කියලා අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා. ස්පෙෂල් පර්පස් කියන්නේ පරමාර්ථය නැත්නම් කාර්ය කියන එක. ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස්. හරි. ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිත කරන පරිගණක. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ළමයි හොස්පිටල් වල ඔය වගේ මම දැන් කතා කරා වගේ පරිගණක තියෙනවා. ඒකත් පරිගණකයක් තමයි. මොකද ඉන්පුට් එකක් ආදානයක් ගන්නවා, සකසනවා, ප්‍රතිදානයක් දෙනවා. ඒ වගේ මේ දත්ත අවශ්‍ය නම් ගවඩා කරලා තබා ගන්නවා පසුව පාවිච්චි කිරීම සඳහා. එතකොට ඒක පරිගණකයක්. හැබැයි ওই පරිගණකේ භාවිත කරලා අපිට චිත්‍ර අඳින්න පුළුවන්ද, සින්දු අහන්න පුළුවන්ද? බෑනේ. ඒක ඒ විශේෂ වූ කාර්ය සඳහා විතරයි ඒ පරිගණකය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අන්න එතනදී අපි ඒකට කියනවා විශේෂ කාර්ය සඳහා නිර්මාණය වුණු පරිගණක. එහෙම නැත්නම් විශේෂ කාර්ය සඳහා භාවිත කරන පරිගණක ඉංග්‍රීසියෙන් කියනවා ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් කියලා. හරි. ඕක තමයි පළවෙනි එක. ඒ කියන්නේ ඔය වගේ විශේෂ වූ කාර්යයක් සඳහා පරිගණකයක් භාවිත කරනවා නම් අන්න ඒක වැටෙනවා මෙන්න මේ ගොඩට. හරි. ඉතින් ඔයගොල්ලෝ ඒක හිතලා බලන්න පුළුවන්. ඒ පරිගණකේ වෙන භූත වැඩ කරන්න පුළුවන්ද? සින්දු අහන්න පුළුවන්ද? ගේම් ගහන්න පුළුවන්ද? ෆිල්ම් බලන්න පුළුවන්ද? හරි. මේ චිත්‍ර අඳින්න පුළුවන්ද? අන්න ඒ වගේ හැම වැඩම කරන්න බැරි නම් මොකක් හරි විශේෂ කාර්යයක් සඳහා පමණක් නම් මේක තියෙන්නේ. අපි ඒවලට කියනවා විශේෂ කාර්ය සඳහා භාවිත කරන පරිගණක කියලා. හරි.
උදාහරණයක් විදිහට දැන් නවීන වාහන වල පවා ඇතුලේ පරිගණකයක් තියෙනවා. හරි? ඒකෙන් ආදාන ගන්නවා, ආදාළ විදිහට සකසනවා, ඒකෙන් ප්‍රතිදාන දෙනවා, අවශ්‍ය නම් දත්ත ගබඩා කරගන්නවා ඊළඟ අවස්ථාවන් වලදී. හරි? නවීන වාහන වල නවීන කියන්නේ නවීනම වෙන්නත් ඕනේ. ඇත්තටම 2000 1995 වගේ ඉඳන් එන වාහනවල ඇතුළේ ඇත්තටම පොඩි පරිගණකයක් තියෙනවා. කාබ්ලේටර් නැතුව EFI කියලා පෙට්‍රල් වල එන්නේ. අන්න ඒ කියන්නේම පොඩි පරිගණකයක් ඒක ඇතුළේ තියෙනවා. ඉතින් අර මොඩ් ඩිස්ප්ලේ එහෙම දාලා මිනිස්සුන්ට බලා ගන්න බෑ. හැබැයි ඇතුළේදී ඒකට අදාළ දත්ත ආදාන කරගෙන මේ සෙන්සර්ස් වලින් ආදාන කරගෙන අදාළ විදිහට සකසලා අදාළ ප්‍රතිදානයන් ඒක ඇතුළේදීම ලබා දෙනවා. හරි? හරි ඊළඟ තමයි පොදු කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක. පොදු කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක. අපි ඒකට කියනවා general purpose computers කියලා. general purpose computers පොදු කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක නැත්නම් පොදු කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. හරි? ඒකේ අර්ථය ලියමු. එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන කාර්යයන් බොහෝමයක් ඉටු කරගත හැකි පරිගණක මෙලෙස හැඳින්වේ. කාර්යයන් බොහෝමයක් ඉටු කරගත හැකි පරිගණක මෙලෙස හැඳින්වේ. හරි? ඇත්තටම දැන් අපි පාවිච්චි කරන ගෘහස්ත පාවිච්චි කරන පරිගණක ඔක්කොම හැදෙන්නේ මේ පොදු කාර්ය සඳහා වෙන් වූ පරිගණක. ඒ කියන්නේ general purpose computers. අපිට මේ පරිගණක භාවිතා කරලා විශේෂ එක් වැඩක් නෙමෙයි විශේෂ වැඩවල ගොඩක් කරගන්න පුළුවන්. චිත්‍ර අඳින්නද, සින්දු අහන්නද, ලියුම් ලියන්නද, ඉන්ටර්නෙට් යන්නද, ඒ වගේ වැඩ රාශියක් පොදු දිනදා අපිට අවශ්‍ය වෙන වැඩ රාශියක් මේක මගින් කරගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මේක පොදු කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක කියලා කියන්නේ. ඇයි අපි කිව්වේ මොනවද අපි කිව්වේ මේ එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වෙන කාර්යයන් රාශියක් කියලානේ කිව්වේ. කාර්යයන් සියල්ලම කියලා කිව්වේ නෑ. හේතුව නිකන් මම සරල උදාහරණයක් කියනකොට හිතලා බලන්න. අපිට අවශ්‍ය වෙනවා මේ අපිට හිතන්නකො එක මිනිස්සෙකුට ඕන වෙනවා යාගේ මේ මොනවාද අපි ගමුකෝ හાર્ට් එක වැඩ කරන විදිය පාවිච්චි මේ කොහොමද කියලා බලන්න. ඉතින් ඒ වගේ එකක් අපිට මේ පරිගණකයෙන් කරන්න බෑනේ. එතකොට අර පරිගණක වලින් කරන හැම කාර්යයක්ම කරන්න බෑ. හැබැයි අපිට එදිනෙදා අවශ්‍ය වෙන කාර්යයන් බොහෝමයක් කරගන්න පුළුවන්. හරි? ඉතින් අර මේ වගේ විශේෂ කාර්යයන් සඳහා විශේෂ වූ පරිගණක තියෙනවා. හරිනේ? අන්න එතකොට තමයි ඔක තමයි විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක සහ පොදු කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක මේ වල ලක්ෂණ. එතකොට අපි ගෘහස්තව අපි භාවිත කරන ස්මාර්ට්ෆෝන් එක වෙන පුළුවන් ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක ඒ ඔක්කොම වැටෙන්නේ පොදු කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක විදිහට. ඒ කියන්නේ අපිට දිනදා ජීවිතයේදී අවශ්‍ය කාර්යයන් බර ගාණක්, ඒ කියන්නේ බොහෝමයක් ඒ පරිගණක භාවිත කරලා කරගන්න පුළුවන්. විශේෂ කාර්ය සඳහා භාවිත වෙන් වූ පරිගණක කිව්වහම ඒ පරිගණක සඳහා විශේෂ වූ යම් කාර්යයන් තියෙන්න පුළුවන්. ඒක විතරයි එයාට කරන්න පුළුවන්. ඒ ඇරෙන්න අපිට එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන කාර්යයන් මේ ගොඩක් කරන්න බෑ. හරි? සින්දු අහන ඒවා, ෆිල්ම් බලන ඒවා, ඉන්ටර්නෙට් යන ඒවා, ඒ වගේ ඒවා කරගන්න බැරි වෙනවා. හරිනේ? එතකොට ඔයගලන්ට ඒ කතන්දරයත් පැහැදිලි. එතකොට අපි ඔන්න තව මෙතනදී අපි එක අණු කොටසක් දැන් අපේ පාඩමේ ඉවර කරා. ඒ කියන්නේ මොනවද? විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම කියන කොටස දැන් ඉවරයි. අපිට ඊට පස්සේ තියෙන්නේ දෙවන පාඩමේ දෙවන කොටස. ඒක තමයි දෘඩාංග හා ඒවායේ අතුරු මුහුණත් ආශ්‍රිතව පරිගණකයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් එතකොට මොනවාද
හાඩ්වෙයා මොනවද අපි අර කලින් කතා කරන්නේ හાඩ්වෙයා තියෙන ඉන්පුට් අවුට්පුට් වගේ හાඩ්වෙයා තියෙනවා. ඉතින් ඒව මොනවද? ඒව ගැන ටිකක් වැඩිපුර විස්තර කතා කරන්න. ඊට පස්සේ ඔය එක එක જાතියේ තියෙනවනේ ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් ඒව කතා කරලා ඊට පස්සේ ඔය වගේ මේ ඒ වගේ පරිගණකයත් එක්ක මේ හાર્ඩ්වෙයා වල විස්තර පොඩ්ඩක් අර අපි කලින් කතා කරාට වඩා මේ තව දුරටත් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා කතා කරන්න තමයි අපි දැන් බලන්නේ. හරි. එතකොට අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් නම් ඉස්සරහට කතා කරගෙන යමු. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. හරි.